දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි අපි ධර්ම සාකච්ඡාවකටයි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි කමඨාන් සුද්ධ කිරීමකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු ඉද ප්‍රශ්න ලැබෙන පරිදි තබාවටත් අවස්ථාව දෙන්න පුළුවන් කියන වචනේ මත ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 253 වෙනි භාවනා වැඩමුළුවේ දෙවන දින ධර්ම සාකච්ඡාව සඳහා වැඩසටහන තුලින් ප්‍රශ්න 13ක් සහ දුරස්ත භාවනා වැඩමුළුවෙන් එක ප්‍රශ්නයක් වශයෙන් ඔක්කොම ප්‍රශ්න 14ක් ලැබී තිබෙනවා. ඒවා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා নমස්කාර පූර්වක අවසරය ඉල්ලා සිටිනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මා භාවනා වැඩසටහනට පැමිණියේ පළමු වතාවටයි. මම සක්මන් කරන වෙලාවේ මට සමහර වෙලාවට පාද ස්පර්ශ වන බව තේරුණද ඒ අතර සිතවිලි ගලා එයි. සිතවිලි එන අතර සක්මන්ද යටිපතුල පොළවේ වදින බවද දැනේ. සක්මනේදී පොළවේ උස් පහත් බවද වැටහේ. පර්යංක භාවනාවේදී මම මෙතන වාඩි වෙලා සිටිනවා යයි සිතමි. ඉන්පසු හුස්ම රැල්ලට සිත යොමු වෙනවා. ටික වේලාවකට පසු සිතුවිලි ගලාවිත් හුස්ම රැල්ල අමතක වෙනවා. එසේ වුවද මා වාඩි වී සිටින බව දැනෙනවා. තව ටික මොහොතකින් හුස්ම රැල්ල දැනීම ඇති වී ඇඟ නොදැනී ගොස් මුහුණ පමණක් කැමරාවකින් බලන ආකාරය දැනේ. ටික මොහොතකින් ඔළුව ඇතුළතින් පොඩි හිරිවැටීමක් සමග නලියන ගතියක් දැනේ. එම මොහොතේ විශාල සතුටක් සමග ප්‍රබෝධයක් ඇති වී පර්යංකයේ බොහෝ වේලාවක් වරහන් ඇතුලේ පැයක් සිටිය හැක. මේ සම්බන්ධව ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. අර මුල් කාලේ මුල් වාක්‍යයට කියනට වැඩිය හිතවිලි එනවා. ඒ වුණත් මම ඉඳගෙන ඉන්න බව දන්නවා කියපු වාක්‍ය සම්පූර්ණ රචනයේ පණ ගන්නලා තියෙනවා. හිතවිලි එන එක නතර කරන්න බෑ. මොකද හිතවිලි එද්දිත් මම ඇවිදිනවා නෙවෙයි. ඉඳගෙන ඉන්නවා කියන එක දැක්කනම් අනිවාර්යයෙන් ප්‍රබෝධයට ලකුණක්. අනිවාර්යයෙන්ම හැරවුම් ලක්ෂයක්. ඒක බැරි නෑ. කරන්න පුළුවන් කාටවත් එක ලියන්න හිතෙන්නේ නෑ. ඒ ලියපු කෙනාට ස්තුති කරන්න ඕනේ. ලියපු කෙනා අගය කරන්න ඕනේ. කොච්චර හිතවිලි ආවත් හිතවිලි අතර හිදස් තියෙනවා. ඒකදී බලන්න මම ඉඳගෙන දින්නේ හිත ඇවිදෙමින් දින්නේ කියලා. ආනාපානෙ පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අඩු ගන්න ඉඳගෙන ඉන්න බෑ. ඒක ලස්සනට ආනාපානෙ පේන්නේ නෑ. හැබැයි මට ඉඳගෙන ඉන්න බව පේනවා. හිත පිට ගියත් නැවත එන බව දන්නවා. ඒ නිසා අපි කොච්චර කෙලිසිලා තිබ්බත් ඊගා චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන්. කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඔක්කොමලා හිතනවා මේක පුදුමාකාර දුරදිග ගමනක් කියලා. මේ කිටි පාරක් තියේදී ඒ නිසා මේ ලිපිය හොඳයි. මේ විදිහට බාධා නැති වෙන්න හිතන්න එපා. કોઈ බාධාව තියේදීත් ඉඳගෙන දින්නේ ඇවිදින්න දින්නේ කියන මේ දෙක දැක ගන්න අසුළු ගතිය මුළු ජීවිතේ මොනම බාධාවකින්වත් නැති වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ අත්දැක්කට පස්සේ තමයි අපිට උගන්වන්නේ. එනිසා මේ බුදුහාමුදුරුවෝ දැකපු එක සියලු බාධා මැද ඉඳගෙන ඉන්න බාධා ගැනීමේ හැකියාව බහනා ලෝකෝප ජයග්‍රහණය කියලා හිතාන අපි ඉදිරියට යනවා. දෙවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේට දීඝායු වේවා. පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. භාවනාවට වාඩි වෙලා අරමුණට සිත යොමු කරනවා. ප්‍රථමයෙන් වාඩි වෙලා ඉන්න විදිහට සිත යොමු කරනවා. දෙපා පොළවට තද වෙලා පොළවේ තියෙන තද බවත් දෙපා වල තද බවත් හොඳින් වැටහෙනවා. ශරීරයේ පුරාම සිත යොමු වෙනවා. හුස්ම ඉහළ පහළ යන බව වැටහෙනවා. හුස්ම පාර වදින්නේ කොතැනද කියා දැනෙන්නේ නැහැ. නමුත් හුස්ම කොහේදෝ දැනෙනවා. ක්‍රමයෙන් එයද නොදැනී යනවා. බොහෝ වේලාවක දැනෙන්නේ පපුවේ ස්පන්දනයක් පමණි. වේදනාවක් ඇති වූ සැනින් එය වේදනාවක් බව වටහා ගන්නවා. නැවතත් මූල කර්මස්ථානයට එනවා. ආව බව හුස්ම ඉහළ පහළ යන බැවින් තේරෙනවා. ඇතුළත සිතුවිලි අරමුණු වෙනවා. ඒවත් නැති වෙලා යනවා. මේ විදිහට පංච ඉන්ද්‍රියන් තුලම හැසිරෙනවා. විටකදී මොකවත්ම නෑ වගේ ඔහේ ඉන්නවා. නිින්ද ගිහින් නෑ. අලස කම්මැලිකම් මොනවත් නැහැ. ඕනතරම් වේලාවක් භාවනාවට වාඩි වෙලා ඉන්න පුළුවන්. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී තබන සෑම පියවරකම සිහිය පිහිටවාගෙන ඇවිද යාමට හැකිය. পায়ට දැනෙන ලනුපැදුරේ ගොරෝසු බව විටකදී මෘදු බව හොඳින් වැටහේ. සක්මනේදී වෙනත් අරමුණකට සිත පිට ගිය බව වරහන් ඇතුලේ ශබ්දයකට
එවෙලේම දැනගත හැකි. නැවත අරමුණට පැමිණි බව ලනුපැදුරේ රළු බවින් දැනේ. ඇවිද යන විට හොඳින් වැටහෙනවා. එක කකුලයි ඇවිදින්නේ කියා දකුණු කකුල කොටයි කොර ගහනවා වගේ වැටහෙනවා. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් මේ ලිපියෙත් තියෙනවා ඉස්සරලකෙත් තියෙනවා. හුස්ම වැටෙනවා තේරෙනවා කොහෙද කියලා හොයන්න බෑ. ඒ වෙනකොට කයක් තියනවද නැද්ද කියලා හොයන්නත් බෑ. හැබැයි පණ තියෙන බව නම් දන්නවා. මැරිලා නැති බව. නිින්ද ගිහලා නැති බව. සීමුර්ජා වෙලා නැති බව. ඉතින් එතකොට අර මේ සීමාව මම මෙහෙම මම නොවෙන එක මෙහෙමයි කියන එක නෑ. ඉතින් ඕකට පුදුම බයයි. ඊටාම කලාතුරකින් කෙනෙකුට තමයි ඒක දැකලා මට හුස්ම ගන්නවා දැනෙනවා හැබැයි කොහෙද කියලා දන්නේ නැහැ කියලා මේ ඇඩ්‍රස් නැති වෙනවා කියලා කියන්නේ. Tamange සීමාව නැති වෙලා යනවා. ඉතින් ඒක භාවනා ඊට දියුණුවක් කියලා හිතාගන්නේ මම හිතන්නේ 30ක් 40ක්. උංගව දෙනෙක් භාවනා අතහැරලා ගිහිල්ලා ඉතින් පිරිත් නූල් ගැට ගන්නවා. අප නූල් දානවා. පඳුරු අයින් කරනවා. මම නැති වෙලයි කියලා. ඒ නිසා ඉස්සරලියුමේ තිබුණ ආර විදියට ගියාට පස්සේ මට තය තියනවද නැද්ද නැති බව වැටේනවා. ඉතින් කය තියෙන බව වැටීම නම් මේ තිරසනටත් තේරෙනවා පෘථජනයත් තේරෙනවා. කය නැති බව වැටීම තමයි නිවන කියන්නේ. ඉතින් ඒකට උදව් කරන්න ඕන. ඒකට අනුග්‍රහ කරන්න ඕන. එතකොට ඒක නොදැනී යනකොට තුනී වීගෙන යනකොට සනීපයක් දැනෙනවා. නමුත් නැති වෙලා යන වෙලාවේදී පුදුම බයක්. නිවනට බයක්. ඉතින් කාටද ඒක වෙලා ඒක කිව්ව දවසේ පහුවෙන්ද තමයි එයාට ඒකේ ආනිසංස ලැබෙන්නේ. ඒකයි මේ වගේ සභා පිහිටුවල එහෙම කියන අයට ස්තුති කරලා අනිත් දවසේ ආයෙක තේරුම් ගන්න තියෙනවා මේ ඔය බුදුහාමුදුරුවෝ කියන ඔය ගැඹුරු දේ එච්චරම අමාරු නෑ හරි පාරින් බැලුවොත්. ඒ නිසා දැනෙන දේක කවදාකවත් නිවර නෑ. නොදැනෙන දෙයක් තියෙනනේ කයේ ඉනකොට කයේ හුස්ම ගන්න තැන දැනෙන්නේ නෑ. කය තියෙනවා දැනෙන්නේ නෑ. හුස්ම දෙකක් අතර දැනෙන්නේ නැති කොටස් ගොඩක් තියෙනවා. වම දයිලා දකුණ තියෙන අතරේ දැනෙන්නේ නැති කොටස් තියෙනවා. අන්නේ දැනෙන්නේ නැති බව දන්නවනම් ඒත් ඇති. දන්න ටිකේ තමයි කක්කාව තියෙන්නේ. දන්න ටිකේ තමයි අපාය තියෙන්නේ. දන්න ටිකේ තමයි සංසාරේ තියෙන්නේ. ඒ නිසා හිමීට දන්න දේ හරහා මේ යන ගමනට ඒක ටිකක් අමතර වැඩක් ඒක. ඒක නිකන් ගඟ දිගේ ඉහළට පින්නන වැඩක්. නොදන්න දෙයට අගය කරන එක. ඉතින් ඒක ලෝකේ නෑ. මේ ලෝකේ තියෙන වැඩක් නෙවෙයි ඒක. ඒක කොහොමඩක්වත් ඒකට හිත හදාගෙන ගිය කෙනාට අමාරු නැති වුණාට හිත හදන එක අමාරු. ඉතින් මේ ලියුම් දෙකේ මේක තිබුණා. අපි යන් ඊගායක බලන්න. තුන්වන ප්‍රශ්නය. පර්යංක භාවනාව. භාවනා ශාලාවේදී පර්යංකයේ සඳහා වාඩි වුනිමි. මූල කර්මස්ථානය ආනාපානය. නහය යට පෙදෙසට අවධානය යොමු කර බැලුවෙමි. ආනාපානය නොපෙනේ. ටික වේලාවක් බලා සිටින විට සියුම්ව දකුණු නාස්පුඩුවේ උඩ ආශ්වාසය දැනේ. ප්‍රශ්වාසය නොදැනේ. මෙසේ බලා සිටින විට නලියන ප්ලක්ස් එකක් වැනි දෙයක් දැනේ. එය තුලින් ආනාපානයේ දෙස බැලූ විට සියුම්ව ආනාපානයේද පෙනේ. ෆෑන් එකේ කැරකෙන ශබ්දයට සිත යයි. නැවත සිත ආනාපානයට ගෙන ආ විට සියුම්ව ආශ්වාසය නාස්පුඩුවේ ගැටෙන අයුරු පෙනේ. එය දෙස බලා සිටි විට ආශ්වාසය තවත් සියුම් වී නැවතත් ප්ලක්ස් එක බවට පත්වේ. මෙසේ ප්ලක්ස් එක දෙස බලා සිටියෙමි. එහි මත්වන ස්වභාවයක් ඇත. ටික වේලාවක් බලා සිටන විට ප්ලක්ස් එක නැති තැනක් පෙනේ. එදෙස බලා සිටි විට කම්මැලි වූ පසු පර්යංකයෙන් නැගිට්ටෙමි. ත්වන් සරණයි. මේකෙත් විස්තර කරනවා ආශ්වාසය පෙන්වනකොට ප්‍රශ්වාසය පේන්නේ නැහැ කියලා විශේෂ වාක්‍යයක් ලියලා තියෙනවා. පේනවට වැඩිය හරි සූක්ෂම සතියක් ඕනේ පේන්නේ නැති බව දකින්න. පේන බව දකින්න එක හරහා තමයි නොපෙන්න බව දකින්නේ. ඉතින් එහෙම බලනකොට පේනවා අපි මේ දන්නවයි කියලා දකින්නේ කොච්චර පොඩ්ඩක්ද නොදන්න ප්‍රදේශයේ කොච්චරද කියලා තමන්ගේ තකතිරුකම මෝඩකම අන්ධකාරය අවිද්‍යාව පේන පටන් ගන්නවා. එතකොට හිත යනවා එහි යනවා මෙහි යනවා. ඊළ ආපහු අරමුණට එනකොටමත් ලස්සනට කියනවා මම අරමුණට ආවේ මෙන්න මෙහෙමයි. ඒ විස්තරات තියෙනවා. ඉතින් ගිහිල්ලා අන්තිමට මොකක්වත් නැතිම තැන දන්නේව නැත්ැන්ට යනවා. ඉතින් නිවන් දකින්නවා කියන්නේ ඔය දන්නේ නැත්ැන්ට බය වෙන එක නෙවෙයි, දන්නේ තැන නැත්ැන්ට අවදි වෙන එක. අප්‍රමාද වෙන එක. මේක තුල මොනම ප්‍රශ්නයක්වත් නැහැ. දන්න දේවල් තුල හැමදාම ප්‍රශ්න. ආන්නේ විදිහට යන ගමනේදී කම්මැලිකම තමයි අපිට එන ප්‍රධානම බාධාව. ඔය දන්නේ දේවල් වලට එනකොට පශ්චාත්තාපය. ඉච්ඡා බංගත්වයට යනවා. කම්මැලි වෙනවා. ඉස්සෙල් එක නලියලා තියෙන පැහැදිලිව මට කම්මැලිකම එන්නේ නැහැ කියලා.
මේක නා කියනවා මට කම්මැලිකම ආව මම නැගිට්ටයි කියලා. ඉතින් අනිත් දවසේ ලෑස්තිලා යන්න ඒ කම්මැලිකම නිසා ලැබෙන තුණු විශාල තෑග්ග නොලැබී ගියා. ප්‍රශ්නයක් නැහැ. අනිත් දවසේ මේ කම්මැලිකම එනකොට මම ඒකත් බලා ගන්නවා. ඒක එන්නේ අර නොදැනීමත් එක්ක තමයි. ඒකට තමයි බය කියන්නේ. ඒ තමයි කෙලස් කියන්නේ. එතන තමයි කෙලස් තියෙන්නේ. ඉතින් බය නැතුව යන්නයි අපි කමටහන් සුද්ධ කරන්නේ. එහෙම බය නැතුව හිත හදාගෙන ගියේ කෙනාට උතන නිතරම ජයක් හම්බෙන්නේ. රණ්ඩු කරලා ලැබෙන ජයක් නෙවෙයි. සටන් නොකරම ජයක් ලැබෙනවා. ඉතින් ඒක ඥානවන්ත ජයක්. ඒ නිසා අනිත් දවසේ ඒකට මේ නොදැනුවත්කමට සහ කම්මැලිකමට සූදානම් යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 4 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. භාවනාවේ දෙවන දින උදෑසන සක්මන මූල කමඨහන. එවිදින බවත් සිටගෙන සිටින ඉරියව්වත් දැකගත්තා. හොඳින් හඳුනාගත්තා. හඳුනාගත් අයුරු සිටගෙන සිටි බව ශරීරයේ බර දෙපා විලුඹ මත සිරස්ව පිහිටීම මගින්ය. ඇවිදින බව දෙපාවල විලුඹවල ගැටීම වරහන් ඇතුලේ පොළව සමග හා දෙපා මාරුවෙන් ශරීරයේ ඉදිරියට ඇදී යාම තුලින්ය. සිහිය පිහිටුවීම දෙපාවල විලුඹ මතය උදෑසන සම්පූර්ණ කාලය අපහසුවකින් තොරව සක්මනට යෙදින පෙරවරු 4 සහ 5 අතර තවදුරටත් සක්මන් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණමුත් පර්යංකයට වේලාව ලබා දුනිමි. නිරීක්ෂණය පැහැදිලිව මෙම තුන් කොටස හැඳුනු වෙමි. ඇවිදින බව, හැරෙන බව, නවතින බව. ඇවිදින බව බලා සිටින බව. බාහිර අරමුණු වලට විවෘත බව. ඇස රූප දැක්කා. ඇලීමක් ගැටීමක් නොවිය. කන ශබ්ද ඇසුණා. ඇලීමක් ගැටීමක් නොවිය. නාසය භාවිතා නොවිය. දිව භාවිතා නොවිය. ශරීරය ඇවිදීම හොඳින් විඳිමි. පාදයේ වේදනා ඇතිවීම නමුත් ගැටීමට නොගියෙමි. මනස පෙරදින සක්මන් මානසිකාරයේ මතක් කිරීම සිදුවිය. නමුත් මේ භාවනාවට බාධාවක් නොවිය. සතුටට හේතුව නම් මාගේ මනස වරහන් ඇතුලේ අවිවේකී වූ විට ගිහි ජීවිත සම්බන්ධතා තුලදී කටයුතු කරන විට ඈත අතීත අත්දැකීම් මතක අනාගත සැලසුම් වලට සිත දිව ගියත් සක්මනට වැටුණු පසුදින සක්මන් මතකය පමණක් මානසිකාරයේ වීමය. අනවශ්‍ය කෙලෙස් මතු නොවීමය. උදෑසන පර්යංක භාවනාව මූල කමඨහන. පෙර දින මාහට ආසනයක් තුල හිඳ සිටීමට නොහැකි විය. ශරීර වේදනාවෙන් මා යට කෙරින. නමුත් හවස ලබාගත් අත්දැකීම් තුලින් හිත අරමුණු කළෙමි. කුමන වේදනාවක් දැනුණද ආසනයෙන් නොනැගිටින බවට මෙය සාර්ථක විය. සිත විවිධ අරමුණු පෙන්වන්නට විය. නමුත් කලබල නොවීමි. ඊයේ දින කල නොහැකි වූ වරහන් ඇතුලේ උදෑසන භාවනාව අද දින කාලය තුල සාර්ථක විය. හිඳ සිටි අරමුණ සිහි කළෙමි. ඉරියව්ව හිඳ සිටනා බව පෙන්වුවෙමි. හිත පෙන්වන අරමුණු වලට මා ප්‍රතිචාර නොදුන් නිසා හිත හුස්ම අල්ලාගත් බව දැනුනි. එය විනාඩි 45ක් කාලයක් පැවැත්වීමට හැකි බව පර්යංක භාවනාවේ මාගේ සතුට දනවන පළමු අත්දැකීම විය. ඒ වන විට කයෙහි බරද ගිලිහින. පෙරවරු 5:05 සිට පෙරවරු 5:45 වරහන් ඇතුලේ. මේට සක්මණෙන් ලද සතිමත් බවද දල වශයෙන් ප්‍රයෝජනවත් විය. එපමණයි ස්වාමීන් වහන්සේ. රචනා ක්‍රමයේ වෙනස් විදිහකට ලියලා තියෙන්නේ. කෙසේ නමුත් ඒකේ ඇහෙන් රූප දැක්කට කනේ සද්ද ඇහුවට ගැටීමක් ඇලීමක් උනේ නැහැ කියලා කියනවා. ඉතින් එහෙමනම් ඒකට තියෙන අභ්‍යාසය තමයි ඇහෙන් රූප දකින්න කොටත් ඉඳගෙන ඉන්න බව බලන්නකෝ. සක්මන් කරනකොටත් ඇහෙන් රූප දැක්කත් සක්මන් කරන බව බලන්න. එතකොට නම් කියන්න ඕනේ නැහැ ගැලීමක් ගැටීමක් නැහැ කියලා. ඒක තමයි උත්තරේ. කණෙන් සද්ද ඇහුණත් තමන් අරමුණ බලන්න පුළුවන් නම් ඉඳගෙන ඉන්න බව හෝ ඇවිදින බව ආය ඇලීමක් ගැටීමක් නැහැ කියලා විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා ඔක්කොම මේ සතිය තුලම ලස්සනට ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් වෙන විදිහකට කියනවා ඒක සුද්ධා කියන්නේ මේ කය නිවන් දැකලා තියෙන්නේ. හිත කයේ තියෙන තාක්කල් නිවන්. ඉඳගෙන හෝ ඇවිදින්මින් හෝ මොනවා තිබුණත් කයෙන් මොනම හේතුවක් නිතාව පිට ගියා නම් ඉතින් කක්ක තමයි. ඉතින් අපාය තමයි. ඒ නිසා මොන ශබ්ද තිබුණත් වේදනා තිබුණත් නාසයෙන් දිවෙන් අරමුණු ආවේ නැහැ කියලා කියනවා. ඒ තියේදී බලන්න මම ඉඳගෙන ඉන්න බව දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි ඒ තරම් කායට වෛර කරනවා. කාලේ කය දකින්නම කැමති නැහැ. නොදකින්න ඔබතන් කියාගෙන තමයි. ඒ නිසා අනුන්ගේ කය දිහා බලනවා, අතීතේ බලනවා, අනාගතේ බලනවා. එතකොට ඇලීම් ගැටීම් එනවා.
ඒ වෙනුවට ඇලීම් ගැටි නැති කරන්න ඕන තද්ද ඇහුණත් වේදනාවක් හිතවිලි ආවත් තමන් ඉඳගෙන ඉන්න බව බලන්න. ඒක වළක්වන්න කවුරක්වත් නැහැ. ඉතින් එහෙම කරන්නත් පුළුවන්. හරියන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒක ලියන එක තමයි වටිනාකම. කියන එක තමයි වටිනාකම. ඒකයි අපි මේ සාකච්ඡානුග්‍රහිතය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ හිත නන්නත්තර වෙන ගැන බය වෙන්න එපා. නන්නත්තර හිතෙන් අරමුණ බලන්න පුළුවන් බාන්නේ. කය. එතකොට නන්නත්තර වීමක් නෙමෙයි කුසලයක් බාටපත් වෙනවා. මේ විදිහට දිගට කරලා යන්න කියලා අපි යනවා ඊගාවෙකට. පස්වන ප්‍රශ්නය. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාවේ කමඨහන ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට අවසර පතමි. විනාඩි 35ක සක්මන් භාවනාවෙන් අනතුරුව පර්යංකයට ආසනයේ වාඩි වුනිමි. මූලික කමඨහන ආස්වාස ප්‍රශ්වාසයයි. වාඩි වී සිටින ඉරියව්වේ වම් හා දකුණු පාද ටයිල් පොළවේ ගැටේ. සිනිඳු බවත් සීතල බවත් දැනේ. පාද දෙක නැමී ඇත. කලව හා යටිකයෙහි තට්ටම් ප්‍රදේශයේ ආසනයේ සමග ස්පර්ශ වී තද ගතියක් දැනේ. අත්වල උඩ බාහුව උරහිස් ප්‍රදේශයේ සිට පහසුවෙන් පහළට වැටී ඇත. වැලමිට සංදිය නැමී ඇත. වම් අත්ල මත දකුණු අත පිහිට සමාවන්න වම් අත්ල මත දකුණු අතේ පිටියල්ල ගැටේ. උණුසුම් පොකුරු ලෙස දැනේ. පිටකොන්ද ආසනයේ ගැටෙන විට තද ගතිය දැනේ. ගෙල ඍජුව ඇත. හිස ගෙල මත තුලණය වේ. ඇස් සිතා බුරුල්ල පියාගෙන ඇත. තොල් සුමටව වැසී ඇත. දිව මුඛය මැද්දේ පිහිටයි. දත් පූට්ටු වී නැත. මුහුණේ පේශී ආතතියකින් තොරව පවතී. මෙම කයේ ස්වභාවය ලිහිල්ව තබා ගැනීමට වෑයම් කරමි. ආස්වාස ප්‍රශ්වාසයේ දැනේ. ආස්වාසයේ දිගය ගොරෝසුය. ප්‍රශ්වාසයේ ආස්වාසයට සමවන. ආස්වාස දිගය ගොරෝසුය. ප්‍රශ්වාසයේ ආස්වාසයට වඩා දිගය සුමටය. ක්‍රමයෙන් ආස්වාසයේ කෙටි වේ. ආස්වාසය හා ප්‍රාස්වාසයේ චක්‍රාකාරය. ක්‍රමයෙන් චක්‍රය කුඩා වේ. එහි සතිය පවත්වන විට නිදිමත ගතියක් ඇතිවේ. ඇතුළත කතාව ඇතිවේ. එහි සතිය පවත්වන්නට වීරිය කරමි. එවිට මනසේ පැහැදිලි බව වැඩි වේ. මුඛයෙන් කෙල වැගිරේ. නිකට තෙක්ම ගලයි. වම් අත්ලත් දකුණු පිටි අත්ලත් අතර ස්පර්ශ වීම දුර්වල වේ. තොල් දෙක විවෘත වේ. ආනාපානයේ සතිය පවත්වා ගන්නා විට සිතුවිලි අඩු වේ. බාහිරින් ශබ්ද ඇසේ. එම ශබ්දවලට හෝ සිතුවිලි වලට මනාප හෝ අමනාප පහළ නොවේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා වැරදි පෙන්වා දී ඔබ වහන්සේගෙන් උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔය හිතවිලි තියෙද්දී ඒවට මනාපමනා පහළ වෙන්නේ නැත්නම් අර ඉස්සලා කියපේකම තමයි. ඒ හිතවිලි අස්තෙන් ඉඳගෙන ඉන්න බව බලන්න. ආනාපානේ බලන්න. මනාපමනා පහළ නැත්නම් හිතවිලි අස්තෙන් මූල කර්මස්ථානේ පේන. ඒක විශාල වැදගත් සුබ නිමිත්තක්. මාව මත් කරන්න බෑ. මාව අන්ධබන්ද කරන්න බෑ. කොහේ ගෙනියන්න ගියත් මගේ මූල කර්මස්ථානේ නහය මුලම තියෙනවා. මරණ මොහොතටත් ඔච්චරම තමයි. මොන දෙයකින් කලබල වෙන්න ගියත් මේ මගේ අන්තිම හුස්ම කියලා හුස්මට හිත දාගන්න පුළුවන් නම් ඒක බුදුන්ටත් වැඩි වටිනවා ධර්මයටත් වැඩි වටිනවා සංඝයාටත් වැඩි වටිනවා. අපි මෙතෙක් මැරලා තියෙන කවදාකවත් එහෙම අහවල් තැන හිත තියාගෙන ඉන්න ඕන කියලා දන්නෙත් නැතුව කරලත් නැතුව ඒ නිසායි අපිට මේ සංසාරේ තියෙන්නේ. මොන්න කරදරයක් ආවා සද්ද වේදනා හිතවිලි අම්මා මලා ඉසගිනි ගත්තා ගෙට ගිනි ගත්තා තියෙද්දිත් බලන්න මම දැන් ඉන්නේ ඉඳගෙනද කියලා. ඒක විශාල මේ නොසලෙන ඉන්ද්‍රකීලයක් වගේ මොන දේ තිබුණත් මඩේ හිටපු ඉන්නක් වගේ නෙවෙයි. ඒකටයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ යතින්ද කීලෝ පටවිංසිතෝසියා කියලා. ඉතින් ඒ නිසා මේකේ මේ වාක්‍යයට විතරයි මම මේ කතා කරුවේ අනිත් ටික කියන දෙයක් නැහැ. මොන කරදරයක් ආවත් බලන්න තමයි ඉඳගෙන ඉන්න හෝ ඇවිදින බව දැක්කට මදි ලියන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව. මම දැන් මෙතන කියා කයට සිත ගත්ෙමි. කයේ බරගතිය, තදගතිය ඇතුළතින් හොඳින් දැනුනි. තවද ඒ දෙස බලා සිටියේදී කයේ රස්නේ ගතිය, තේජෝ ස්වභාවය හොඳින් දැනේ. ඒ දෙසද හොඳින් බලා සිටන විට කය නොදැනී ගොස් සැහැල්ලුවටපත් වෙයි. බෙල්ලද කඩා වැටේ. මෙසේ පැය භාගයක් පමණ සිටන විට සිත නැවත කයට පැමිණේ. එවිට දැනෙන්නේ කය වැක්කිරෙන ස්වභාවයකි. ඉඳගෙන සිටීමට නොහැකි තරම් කය කඩා වැටෙන්නට යන බවක් දැනේ. එවිට ඇලවීමට හෝ හේතු වීමට සිතෙයි. ඒ ඉන්නා తත්වය අනුව
ඊට එහා භාවනාව කරගෙන යා නොහැක. කරුණාවෙන් උපදෙස් ලබා දෙන්න. මෙම తত্ত্বය නිසා පැය භාගයකට විනාඩි 40කට වඩා පර්යංක භාවනාව කරගත නොහැක. ඒ අවස්ථාවේ නැවත මුල සිට භාවනාව පටන් ගත්තත් එය සාර්ථක වන්නේ නැත. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. භාවනා කරන්න එපා සතිය පිටවන්න. ඒකට තවත් දෙයක් ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒ පණිවිඩයක් තාම ලැබිලා නැත්තම්. භාවනා කරන්න ගියොත් පරාදයි. ඕන දෙයක් වෙච්චාම සතිය පිටවන්න ගියොත් හැමදාම ජය මිසක පරාජයක් ඇත්තේ නැහැ. මට දැන් කය තියාගෙන ඉන්න බෑ. මට ඍජුමතයි. මම වැක්කෙරෙන්න හදනවා. කොච්චර දේ වුණත් දන්නවනේ. සතිය තියෙනවනේ. ඒ නිසා භාවනා කියන වචනේ අයින් කළා රචනය ලියන්න ආයෙසරයක්. මම කොහොමද සතිය පිටවන්නේ කියලා ඒකට උත්තරේ Taman ගාව තියෙනවා. භාවනා කරන්න නම් ඉතින් ගුරුවරු වෙනකන් ඉන්දියාවෙන් එනකන් බලන්න ඉන්න වෙයි. සතිය පිටවන්නේ කොහොමද කියන එක නම් Taman දන්න දෙයක්. ඒක ජම්ම 10ක්. ඒකට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ නිසා එතනින් භාවනාව පටන් ගන්නවා කියන වචනේ ලියවිලා තියෙනවා. භාවනාව පටන් ගන්න එපා. සතිය පිටවන්න පටන් ගන්නකො. ඒ ටික තමයි රචනයේ හොඳම කෑල්ල වෙන්නේ. මේ කරන්න බැරි දේ සතිය පිටවන එක. ඒකටයි බුදුරජාණන් වහන්සේ අනිකුත් ශාස්ත්‍රුන් අතර කැපිපේන කෙනා සියලුම කරදරවල තියෙන හැකියාව පෙන්වනවා. ඒක කරලා බලමු අපි යනවා ඊගායකට. 7 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ. මා කීප වතාවක් නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වූ නමුත් ඒ කිසි අවස්ථාවක භාවනා ගැටලු ලියා ඉදිරිපත් කර නැත. හේතුව එම සෑම ගැටලුවක්ම ධර්ම සාකච්ඡාවේදී හා ධර්ම දේශනාවේදී निराකරණය වීමයි. ඊයේ දින ධර්ම සාකච්ඡාවෙන් පසුව පර්යංක භාවනාවේ අත්දැකීම් වශයෙන් මූලික අරමුණ වශයෙන් පිම්බීම හැකිලිම කෙරෙහි සතිමත් වුණා. ටික වේලාවකින් උදරයේ චලනය කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින විට උදරයේ ඉදිරියට තල්ලු වෙන සැටිත් පසුපසට තල්ලු වෙන හැටිත් නිරීක්ෂණය කළා. සිත අරමුණෙන් පිටගොස් ඇති බව දැනුනේ කය පුරාම විදුලියක් වගේ හිරිවැටීමක් දැනීමෙනි. නැවත උදරයේ චලනයට සිත යොමු කළා. යලිත් සිත අරමුණෙන් බැහැරට ගොස් ඇති බව දැනුනේ බෙල්ල එසවීමෙන් ඇති වූ දැනීමෙනි. මෙසේ දිගටම සතිමත් වීමට විරිය වඩද්දී විටින් විට අරමුණෙන් බැහැරට ගොස් යලි සතිමත් වූ බව දැනගන්නේ කයේ යම් යම් දැනීම් වලට සිත යොමු වූ පසුවයි. මෙසේ කරද්දී සිතේ ප්‍රබෝධමත් ස්වභාවයක්ද පැවතුණි. සක්මන් භාවනාව කරද්දී ලනුපැදුරේ යම් යම් තැන්වල සිනිදු බව හා ගොරෝසු බව දැනුනි. පාදයන් එසවෙන සැටි, තැබෙන සැටි දෙස දිගටම සතිමත් වූ විට දැනුනේ චක්‍රයක ආකාරයට යන පාදයන්ගේ ස්වභාවයයි. එවිට සිත ප්‍රබෝධමත් ස්වභාවයකටපත් වෙයි. නමුත් දිගටම සක්මනේ සතිමත් වීමට නොහැකිය. සිත විවිධ අරමුණු වලටද ගොස් යලි පියවර කීපයක් සතිමත් වෙයි. පාදයන් වල රිදීම්, රත්වීම්, සිනිදු ගති දැනේ. ඔබ වහන්සේට මේ ජීවිතේම නිවන් සුව අවබෝධ වේවා. මේකේ ලියලා තියෙනවා පිටගිය බව හැම වෙලාවෙදිම දැනගත්තේ නැවත කයට හිත ආපු වෙලාවක කියලා. ඒ මනුස්ස කයක් ලැබිය ඕකට විතරමයි. ඒ જાතිය බෝ කරන්නවක්වත් ඒවට නෙවෙයි. ඒක තිබුණා නම් බුදුජානනාථේ බ්‍රහ්මචාරී කියන්නේ නෑනේ. ඕනේ දැනක හිත පිට ගියාම කයට ගන්න කය තමයි ඇසෙම්බලි පොයින්ට් එක කියලා කියන්නේ. හදිසියක් වෙච්චාම එකතු වෙන තැන. ඉතින් ඒක දන්නේ නැතුවනේ අපේ ජීවිතය ගත වෙන්නේ. අපි අරයා ගැන මෙයා ගැන අතන ගැන මෙතන ගැන හිතේ හිතා ඉන්නවා මිසක් මොනම කරදරයකට හරි කයට ආවොත් කය කවදාවත් අපි අතහැරලා යන්නේ නැහැ. ඒ දෙයක් බුදුරජාණන් අපිට අඳුරලා දීලා තියෙන්නේ එයා ඉන්නේ ඕකට තමයි. ඉතින් මේක රූපලාවන්‍ය කරන්නයි අනකටයි මේකටයි දාන්න ගියාම ඉතින් අපාය තමයි හම්බ වෙන්නේ. එනේ ඕන තැනක හිත පිට ගියාම නැවත ගෙනලා පట్టල කරගන්න ඇන්කර් එකට නැත්තම් නැංගුරමඩ තියෙන කය කියලා හිතාගත්තොත් අපි මේ manussත්ත්ව ප්‍රතිලාභයෙන් ප්‍රයෝජන ගත්තා වෙනවා. නිසා ඕන තැනකට යන්න අරින්න කය නැංගුරම් කරගෙන නැවත නැවත එන හැටි උගන්වන්න හැම කෙනාම දන්න දෙයක් ඕක. අලුතෙන් ආය උපක්‍රම කියලා දෙන්න ඕන එකක් නෙවෙයි. කල යුත්තේ මේකයි කියන එක විතරයි කමඨාන් සුද්ධ කරනකොට අපි උත්ප්‍රේරණය කරලා උනන්දු කරවලා දෙන්නේ. කරලා බලන්න වරදින්නව දෙයක් නැහැ. නිසා කරන්න කර නැවත නැවතත් ප්‍රකාශ කිරීමත් කරන්න. එතකොට අනික් අයටත් ධෛර්යයක් එනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. පොළවේහි ඇති තද ගතිය, වැලිවල ඇති සුමුදු ස්වභාවය මෙන්ම එහි ඇති වරින් වර දැනෙන තෙත උණුසුම් ස්වභාවය හොඳින් නිරීක්ෂණය කළෙමි.
මාරුවෙන් මාරුවට දෙපතුලට දැනෙන ස්පර්ශය වේගයෙන් ඇති වී පවතී නැති වී යන අයුරු මනාව දැනුනි. ඒ එක යටිපතුලක ස්පර්ශය ඇති වෙන බව දැනෙන විට අනිත් යටිපතුලේ ස්පර්ශය නැති වෙන අයුරුද හොඳින් දැනුනි. පාදයේ එසවීම, ඉදිරියට යැවීම, බිම තැබීම වේගයෙන් සිදුවත් ඒ හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි විය. වම දකුණ ලෙස දෙපා තැබුවත් එය එකම ඇති වී පැවතී නැති වී යන දැනීම් වල එකතුවක් ලෙස හැඟුනි. යටිපතුලේ මෙන්ම මස්පිඩුවල ඇති වී නැති වී යන තද ගතිය වේදනාවන්ද නිරීක්ෂණය කළෙමි. පැවති සහ පවතින කාර්යබහුලත්වය මත සක්මන සඳහා වෙනම කාලයක් යෙදවීමට නොහැකි නමුත් උදෑසන අවදි වූ තැන් සිට නින්දට යන තෙක් ඇවිදින හැම මොහොතකම සතිය පවත්වා ගැනීම හොඳින් කිරීමට පුරුද්දක් කරගෙන සිටිමි. දෛනික කටයුතු වලට එය මනා රුකුලක් විය. පර්යංක භාවනාව. ආශ්වාස රැල්ලේ ඇති දිගු සිසිල් ගතිය මෙන්ම ප්‍රශ්වාස රැල්ලෙහි ඇති කෙටි උණුසුම් බව නිරීක්ෂණය කළෙමි. පර්යංකයට වාඩි වූ කෙටි වේලාවකින් හුස්ම රැල්ල ඊටාම තුනී වී යන අයුරු අත්දකිමි. මාරුවෙන් මාරුවට ආශ්වාසය හා ප්‍රශ්වාසය වම සහ දකුණ නාස්පුඩු වලින් ඇතුළු වන ආකාරය සහ පිටවන ආකාරයේද වෙනස් වන බව හොඳින් නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේ කෙලවර ඇතිවන හිස් අවකාශයට වඩා ප්‍රාශ්වාසයේ කෙලවර වූ විට ඇතිවන හිස් බව දීර්ඝ බව දැක්කෙමි. ඇතැම් විට එම හිස් අවකාශ දෙස විශේෂයෙන් දැනුනි. පැය එකකට වඩා කාලයක් පර්යංකයේ සිටීමට හැකි විය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මේ විදිහට අර ආශ්වාස ප්‍රශ්වාසයේ අවධානයේ හිස්තන දැක්කේ නැතත් බලන්න ගියොත් ආය දවස් 3-4ක්වත් නිින්දයක් නැහැ. ඒ තරම්ම හිතේ පුදුම අවදියක් එන්න පටන් ගන්නවා මේ ආශ්වාස ප්‍රශ්වාස දැකීමේ නෙවෙයි. ඒකත් ඇත්තට ලොකු දෙයක් තමයි. නමුත් හැම ඉවර වෙලා ඉවර වෙන එක බලන්න ගියොත් ගෙවෙන තැන ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. ඒතර තමයි අපේ ජීවිතේ ලයිෆ් බැටරි එක තියෙන්නේ. බැටරි charge වෙන විතර තමයි. මේ තියෙන දේ ඉවර වෙනවා. ඉතින් ඒක දැක්කනම් ඒකට කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍යය කියලා. නිරෝධ වෙන හැටි, ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි දැක්කනම් ඊට පස්සේ ආයෙ නිින්දයක් නැතුව යනවා. ඒ තරම් අවදියක් තියෙනවා. ඉතින් අපි හට ගන්න පැත්ත බල බල ඉන්නකොට තමයි නිින්ද යන්නේ. ඉවර වෙන පැත්ත බලන්නකො. ඒක ඊටාම ගැඹුරු විප්ලවීය නැත්නම් රැඩිකල් දැක්මක්. ඉතින් මේ කෙනාට ඒ කොන අහුවෙලා තියෙනවා. අන්න ඒකම බලන අසලු අනපන විතරක් නෙමෙයි. මතුවෙන ඕනම දෙයක අමාරේ බලන්න. ඒකට gedara මිනිසු කියාවි නැස්චාර්ත්‍ය ජීවිතයක්, නාස්තික ජීවිතයක්, මුස්පේන්තු ජීවිතයක්, කාලකණ්ණි ජීවිතයක් කියලා කියත ඒ කියන හැම එකම මුස්පේන්තුවෙක්, හැම එකම කාලකණ්ණි. බුදුරජාණන් තියෙන අපිටම කියන්නේ. ඒ නිසා ඒකේ ඉවර වෙන තැන බැලීම තවදුරටත් විශේෂණය කරන්න කියලා අපි යනවා ඉදිරියට. නාවන ප්‍රශ්නය. පින්වත් ස්වාමින් වහන්සේ මම උදෑසනම සතර කමඨහන් වඩා ආනාපානසති භාවනාව කරමි. හුස්ම රැල්ල ඉහළටත් පහළටත් යන ආකාරය හොඳින් දකිමි. මෙසේ පැය භාගයක් පමණ කරන අතරේ එම හුස්ම රැල්ල අනිත්‍යයි කියා මට හැඟේ. මෙසේ අනිත්‍ය දකිමින් සිටන විට වෙනත් අරමුණක් සිතට එනවත් සමග එයද අනිත්‍යයි සිතමි. සමහර අවස්ථාවල හුස්ම රැල්ලද නොදැනේ. විටක සුදු පැහැති එළියක මා තනිව සිටින බව දකිමි. ටික වේලාවකින් නැවත හුස්ම රැල්ල අරමුණට මා සිත යොමු වේ. ඒ යොමු වුණත් හුස්ම රැල්ලෙන් හිතට එන සිතුවිලි අනිත්‍යයි කියා සිතමි. තින්වත් ස්වාමින් වහන්සේ මට අනුකම්පාවෙන් මේ පහදා දෙන්න. පහදා දෙන්න කොහොකෙදත් අනිත්‍ය දකින්න හම්බෙන අනිත්‍ය කියන එක. හිතවිලි වෙනකොට ආනපානිනෝන අනිත්‍යයි තමයි. ආනපානිනට හිතවිලි එනවා අනිත්‍යයි තමයි. ඒ වුණ සුදු පාට පේන අනිත්‍යයි තමයි. උට අනිත්‍ය අනිච්චන් කිකේටියට හරියන්නේ අනිච්ච අනිච්චන් කිව්වොත් කවදාකවත් ඔක පේන්නේ නැහැ. ඔය කරන දේ වෙන්නේ වෙන එකක් වෙනවා. ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඉතින් ඒක වෙනකොට කටපාඩම් කරපේවා දාන්න ගියොත් ඒකට හරියන්නේ නැහැ වැඩි. නිසා අරමුණ වෙන එකට මාරු වෙනවා. අනිච්චන් තමයි. අරමුණ වෙන දෙයක් බවටපත් වෙනවා. නානා භාවෝ විනා භාවෝ කියන්නේ ඕනක තමයි. ඒක අරමුණ වෙනස් වෙන නැත්නම් විනාශ වෙලා යනවා. ඉතින් මේකට බයට තමයි අනිච්චන් කියන්නේ. ওই අනිච්චන් කියන හැම වෙලාවෙම හිතේ අර තියෙන ද්වේෂය කියලා පෙන්වලා දෙන්න පුළුවන්.
ඔය අනිත්‍යං කියන එක ධාර්මික අනිත්‍ය නෙවෙයි. නොදකින් කියන අනිත්‍යයක් තියෙනවා. ඒ නිසා ඒ කියමන පැත්තක දාලා ඒව වෙස් මාරු වෙන හැටි, තට්ටු මාරු වෙන හැටි, අරමුණෙන් අරමුණට මාරු වෙන හැටි හොඳට බලන්න ඉන්න. එතකොට අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා තේරෙයි. 10 වන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ සතිය පිහිටුවීමේ අත්දැකීම් මෙසේය. සක්මන. සිටගෙන සිටන ඉරියව්වට සිත යොමු කෙලෙමි. සක්මන පටන්ගෙන වම දකුණ වශයෙන් මෙනෙහි කෙලෙමි. ශරීරයේ බර මාරුවෙන් මාරුවට දෙපා හරහා පොළවට මාරු විය. ඒ අතර විනාඩි 3ක් පමණ වම හා දකුණු පාදවල යටිපතුල් වලට වැලි මළුවේ රළු ස්වභාවය දැනෙමින් සක්මන් කළෙමි. තවත් විනාඩි 10කින් පමණ විලුඹේ සිට පා ඇඟිලි දක්වා දෙපෙහි චලන අද්දුටිමි. මේ අතරතුර නොකඩවා සිතුවිලි පැමිණි නමුත් නැවත පාදයේ ස්පර්ශයට සිහිය යොමු විය. ශබ්ද වලින් එතරම් බාධාවක් නොමැත. තවත් විනාඩි 5කදී පමණ තද නිදිමත ස්වභාවයක් දැනුනි. කිහිප විටක්ම විසිවන ස්වභාවයත් අත්විඳෙමි. එහෙත් නිදිමත හරහා සක්මන් කළ හැකි විය. යටිපතුලේ ස්පර්ශයත් නිදිමතත් අතර කිසියම් හිස් ස්වභාවයක්. වරහන් ඇතුලේ යටිපතුලටත් නිදිමතටත් සිත නොයන ස්වභාවයක්. සක්මන් වාර 2කදී පමණ සුළු මොහොතකට අත්විඳෙමි. සම්පූර්ණ කාලය විනාඩි 45ක් පමණ. පරයන්ක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපානසතිය. ආසනයේ වාඩි වී මම දැන් මෙතන වශයෙන් ශරීරයේ ඉරියව්ව මෙනෙහි කෙලෙමි. ආස්වාස ප්‍රස්වාසයේ නාසිකාග්‍රයේ සීතල සහ උණුසුම් ස්පර්ශ වශයෙන් අද්දුටුවෙමි. ඒ අතර ආශ්වාසයේ කෙටිවත් ප්‍රස්වාසයේ දිගුවත් සිදුවිය. සිතුවිලි සහ ප්‍රපංච නොකඩවා ගංගාවක්සේ පැමිණි නමුත් ඒ දෙසට අවධානය යොමු නොකොට ආනාපානය බැලීමට උත්සාහ කළෙමි. විනාඩි 20ක් පමණ මේ ආකාරයට අරගලයක් විය. අවට ශබ්ද ඇසෙන නමුත් එතරම් බාධාවක් නොමැත. මද වේලාවකින් හුස්ම යම් ප්‍රමාණයකට සියුම් සංසිඳන ආකාරය දැනුණු අතර නැවත සිතුවිලි පැමිණෙනවත් සමග උඩකින් බිමට වැටෙන වාසේ තදින් ගැස්සීමක් ඇතිවේ. මෙය නිතර සිදුවිය. ඒ සමගම පෙර පැවති ප්‍රමාණයට වඩා ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිහිය වැඩි ආකාරයක් අත්දුටිමි. සම්පූර්ණ පර්යංක කාලය විනාඩි 40ක් පමණි. ඔබ වහන්සේට නිරෝගී සුව උතුම් නිර්වාණය අවබෝධ වේවා. ඔය වගේ අරමුණු මාරු වෙනකොට කම්පන චංචල ඇති වෙනවා. ගස්සලා අතාරිනා වගේ වෙනවා. මොකද මේ ඔක්කොම කම්පන චංචල අරමුණු මාරු වෙන තියේද්දි හොඳට බලහින්දුවොත් ආනපානෙ සංසිඳනවා. ආනපාන සතිය වෙනම භාවනාවක් යනවා. මේ හිතවිලට ගිලා හිත ගැසිලා කලබලත් වෙනවා. ඉතින් අන්න ඒක හරියට මේ වැඩ කටයුතු 3-4ම බලන්න හිටියොත් පේනවා. මේකට කලබල වෙලා හිත නරක කරගත්තොත් ආනපානෙ කලබල වෙනවා. කලබල වෙන්නේ මේක තමයි හැටි මේක තමයි හැටි කියලා හොඳට බලන්න හිටියොත් ඔක්කොම කලබල ඇස්සේ ආනපානෙ සංසිඳීමක් වෙනවා. ඉතින් ඒක නිකන් ත්‍රිමාන රූපයක නැත්තම් ගෝලීය ක්‍රමයකට බලලා දැක ගන්න ඕනේ. අපි මොනවා කරුවත් හුස්ම භාවනා කරමින් තමයි ඉන්නේ. ඒක අමතක කරන හැම වෙලාවෙම අපිට කෙලස්. මේ හුස්ම තැම්පත් වෙගෙන යන හැටි බලන්න ඉන්න පුළුවන් නම් ඒක තමයි කෙලස් නිවන ක්‍රමය. ඒ නිසා ඒකට හිතවිලි තිබුණාට වේදනාවක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ඇඟ ගැස්සුණාට ප්‍රශ්නයක් නැහැ. බලාන හිටියොත් නිවෙනවා. ඒ නිසා කියනවා heart attack හරි කරන්ට් එක වෙච්චාම කලබල වෙන්න ගියොත් නයික් ගැහුවත් කලබල වෙන්න ගියොත් ලේවල් 18ට විස නගිනවා. කලබල වෙන්න එපා. ඉතින් කාටද පුළුවන් නයික් ගහලා කලබල නොවෙන්නේ? කාටද පුළුවන් කරන්ට් එකක් වෙච්චාම කලබල නොවෙන්නේ? කාටද පුළුවන් heart attack එකක් වෙච්චාම කලබල නොවෙන්නේ? ඒ කලබලෙන් තමයි මැරෙන්නේ. නැත්නම් විදුලිය ගතා කරුවට ඇඟ මැරෙන්නේ නැහැ. කලබලෙට තමයි මැරෙන්නේ. මේ නිසා ඔක්කොටම කරන්ට් අල්ලන්නයි තියෙන්නේ. ඔක්කොම නයි කවන්න ඕන. ඔක්කොටම heart attack දෙන්න ඕනේ. මැරෙන්නේ නැහැ. මැරෙයි කියන බයද තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය තියෙනවනේ, සද්ධාව තියෙනවනේ, ඒ කලබල වෙන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම තියෙද්දිත් සංහිඳියාවක් දකින දවසක් එනවා. ඒකයි කියන්නේ බුදුන් ඉපදීම ලෝකේ සාන්තිකර දෙයක් කියලා. ඒ නිසා ඒ කලබල ඇස්සෙත් පුළුවන් තරම් කය හෝ ආනාපාන කය දිහා බලාගෙන ඉන්න. ඒ තුල සංසිඳීමක් එනකොට එනවා දැකපු දවසේ තමයි තේරෙන්නේ මෙතෙක්කල් භාවනා කරපේකේ ආනිසංස.
11 වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව සිදු කරන විට ඇවිදින බව දැනෙන්නේ වම් හා දකුණු දෙපාවල විලුඹ කොටස වඩින විට හිස දක්වා අස්ථි පද්ධතිය දිගේ යන කම්පණේනි. මෙම මුල් කොටසද සම්නස වචනේ හරියට පැහැදිලි නැහැ. හදයෙහි දාරයත් ඇඟිලිත් ලනුපැදුර මත ගැටෙන ස්වභාවයේ වෙනස බලා සිටීමේ. පැයක පමණ කාලයක් මෙසේ අරමුණේ සිත තබාගත හැකිය. භාවනාව අතරතුර බාහිර ශබ්ද රූප ආදියට සිත බැඳෙන්නේ නැත. ඉඳහිට අතීත සහ අනාගත දේවල් ගැන සිතේ. එවිට එය දැක යලිත් ඇවිදීමට සිත ගෙනා හැකිය. විනාඩි 45කට පමණ පසු ඇවිදීම ඊටමත් සෙමින් වේ. දෙපා පොළවෙන් නොයිස්සෙන තරම්ය. මේ වෙනස දැක අවබෝධ කරගතිමි. කීප වරක් අසමබර වී වැටෙන්නට ගිය නමුදු ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවෙන් හා දේශනෙන් ගත් උපදෙස් අනුව ඉවසා ඉදිරියටම භාවනාව කරගෙන යා හැකිය. සිතට ඊතා සැහැල්ලුවක් හා නිදහසක් දැනේ. ඉදිරි පියවර සඳහා කරුණාවෙන් අවවාද අනුශාසනා ලබා දෙත්වා. ඉන්පසු පර්යංක භාවනාව ආරම්භ කළෙමි. හුස්ම වාර 2කින් හෝ 3කින් නාසයේ අගට දැනෙන වාතයේ ගැටීම සියුම් වේ. එහෙත් ඔබ වහන්සේගේ අනුශාසනයෙන් එයට කලබල නොවි ඉදිරියටම භාවනාව කළෙමි. හුස්ම ඊතා සියුම් වූ විට දැනෙන බයට මෙවර සූදානම්ව ගියෙමි. එහිදී හුස්ම ඊතා සියුම් යනු දැනේ. එහෙත් පරීක්ෂාවෙන් බැලූ විට හුස්ම නාසයේ අග ගැටෙනු දැනේ. මේ අවස්ථාවෙන් පසුව වරින් වර සිතට නොයෙක් රැන්ඩම් අදහස් එයි. ඒවායේ කිසිම ගැළපීමක් නැත. එයද කම්පා නොවි බලා යලිත් නාසය අගට දැනීම යොමු කළෙමි. මෙය ඉක්මනින් නොව ඊතා ක්‍රමානුකූලව වේ. ඒ නිසා සූදානම්ව සිටිය හැකිය. වරින් වර ඊතා ප්‍රබෝධමත් සිතුවිල්ලක් එයි. එය ඊතාමත් සතුටක් ඇති අවස්ථාවකි. විස්තර කිරීම අපහසුය. එයද වරින් වර ඇති වී නැති වී යයි. පැය එකහමාරක් පමණ මෙලෙස නොකඩවා ඉඳගෙන සිටිමි. ඉදිරි පියවර සඳහා සුදුසු අවවාදයක් කරුණාවෙන් දෙන සේක්වා. මේ සක්මනේදී ලියලා තියෙනවා හිතවිලි එනවා. ඒවට ඇලීමක් ගැටීමක් වෙන්නේ නැහැ කියලා. පරියන්කේදී ලියලා තියෙනවා ඒව ආවට පස්සේ මට කරදරයක් නැතුව නැවත මූල කර්මත්තාන්ට යන්න පුළුවන් කියලා. ඉතින් ඔය දෙකම කියන්නේ එකමයි. හිතවිලි එනේ වගේ ඇලීමක් ගැටීමක් නැත්තම් ඇවිදින බව බලන්න පුළුවන්. වම දකුණ බලන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත් එන දේවල් වල ඇලීමක් ගැටීමක් නැත්තම් තමන්ගේ මූල කර්මත්තාන්ට යන්න පුළුවන්. ඒකට මේ ඇලීමක් ගැටීමක් නැති දේවල් වල ඉඳගෙනම ආපහු එන්න ඕනේ නැහැ. ඉඳගෙනම තමන්ගේ හුස්ම ගන්න බව බලන්න ගියාම අපි පිටේ ඉඳලා අපි දිහා බලනවා වගේ තමයි පේන්නේ. හිත තියෙන්නේ කොහෙද මොනවද අහා. ඒත් එතන ඉඳලා තමන්ගේ කය දිහා බලන්න. එතන හිත තියෙන්නේ මොනවාද හිත. එතන ඉඳගෙන තමන් ඉඳගෙන ඉන්න දිහා බලන්න. එතකොට පේන්න පටන් අර ගන්නවා තමන් දිහාම පිට කෙනෙක් බලනවා වගේ හරි අමුතුයි එතකොට. ඉතින් එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා එහෙම නැති වුණොත් අජ්ජත් බහිද්දා වෙනස නැති වුණොත් අපිට කවුරුත් කියන දෙයක් අහනකොටත් කේන්ති යනවා. හොඳට බලන්න හිත පිටේ යෑම පශ්චාත්තාප වෙන කාරණාවක් නෙවෙයි. පිට ගියේ හිතෙමුත් තමන්ගේ අරමුණ බලන්න පුළුවන්. පිට ගියේ හිත පිට ගියේ දේ ගැටීමක් ඇලීමක් නැත්තම්. ඊට ඉස්සෙල්ලත් මම මතක් කරා මේකෙත් ඒක ලියවිලා තියෙනවා. ඒක අගේ කරමින් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. 12 වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අවුරුදු 4-5ක් පමණ කාලයක සිට ඔබ වහන්සේගේ දේශනා කරන ධර්මදේශනා සහ භාවනා වැඩසටහන් ශ්‍රවණය කර භාවනා වැඩමුළු 3කට පමණ සහභාගී වී ඇති යෝග වැලිමලුවේ කෙළවර සිටගෙන මම දැන් මෙතන ලෙස මෙනෙහි කර යටිපතුලට සිත තබා සක්මන ආරම්භ කළත් වැඩි වේලාවක් යාමට පෙර සක්මන ඉබේම සිදුවන අතර හිසෙහි ඇතිව නැතිව යන තෙරපී මාලාවක් දැනේ. එය සෑම විටම ඇත. ඒවා විටක වේදනා ලෙසත් රැලි නංවමින් ගමන් කරන ඊටාම වේගවත් තරංගයක් ලෙසත් දැනේ. මීට අමතරව ජීවත්වන බවට ලකුණක් ලෙස කම්පනයක් ඇත. කය දැනේ. කයෙහි සීමාවල් නැති වී ගොසිනි. සිතුවිලි එයි. ඒ දෙස බලා සිටීම පමණක් සිදුවේ. යටිපතුලේ ස්පර්ශය දැනෙන්නේ ඒ දෙස සිත යොදුවොත් පමණි. පර්යංක භාවනාව. විනාඩි 50ක පමණ සක්මන් භාවනාවකින් පසුව පර්යංකයේ පట్టල වී වාඩි වී කයට සිතගෙන
මූලික කමඨහන වන ආනාපානය දෙස සිත යොමු කළ විට නාසිකාග්‍රයේ සියුම් හුස්ම රැල්ලක් වදින බව දැනේ. වැඩි වේලාවක් යාමට පෙර ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන් කළ නොහැකි මට්ටමකටපත් වේ. එතෙන් සිට දැනෙන්නේ සක්මන් භාවනාවේ අත්දැකීම් සමූහයම වේ. එම දැනීම් සියල්ලම මම නොවේ, මගේ නොවේ ලෙස සිතා හිස්තැන දෙස සිත යොමු කරගෙන සිටිය හැකිය. එදිනදා ජීවිතයේදී සෑම විටම පාහේ නින්දට යනතුරු ඉහත ලද අත්දැකීම් අත්විඳී. සිතට තරහක් ආ විට වෙනදා මෙන් නොව ඒට ප්‍රතික්‍රියා නොදක්වයි. එහෙත් සිතේ තරහ ඇති වී තිබෙන බව දැනේ. එවිට එය නැති වී යයි. ඊර්ෂාවක් ආශාවක් ඇති උවත් එය දැක එතනම නැති වී යයි. ස්වාමින් වහන්සේ ඉහස විස්තර කරන ලද භාවනා අත්දැකීම් වල වැරදි ඇතොත් නිවැරදි කර උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. භාවනා අත්දැකීම් වල කවදාකවත් වැරද්දක් නැහැ. භාවනාදී කියන්නේ සුද්ධ ධර්ම. ඒකේ වැරදි හොයන්න කාටවත් බෑ. මේ භාවනා කරද්දී වෙන කතා කරන්න ගියොත් නම් අපරාධයි තමයි. ඒක නිකන් පිහිලු කතාවක්. භාවනා අත්දැකීමත් මේකේක වාක්‍යයක් ලියවිලා තියෙනවා. මේ මම මැරිලා නැති බවට හැම වෙලාවෙම මට ලකුණක් තියෙනවා කියලා. ඒක තමයි නිවන කියන්නේ. ඕනම වෙලාවක අපි මැරිලා නැති බවට ලකුණක් තියෙනවා. ඒකේ හිත තියානින්න මොන කරදර වුණත් එතකොට ඒක අපි අතහැරලා යන්නේ නැහැ. ඉතින් ඒක නැතුව මේ එක දේවල් බලන්න ගියාම තමයි ඔය ලෙඩ රෝග ඇති වෙන්නේ, ගැටුම් ඇති වෙන්නේ, තරහ ඇති වෙන්නේ, මැරිලා නැති බවටයි, නිින්ද කිල්ල නැති බවටයි, සතිය නැතිලා නැති බවටයි ලකුණක් හැම වෙලාවෙම තියෙනවා. ඒ ලකුණ මොනම භාෂාවෙන්වත් කියන්නත් බෑ. ඒ ලකුණේ ගෑනු පිරිමි වෙනසකුත් නැහැ. ඒ ලකුණේ නිවන් දැක්ක නැහැ කියලා වෙනසකුත් නැහැ. ඒ ලකුණේ පැවිදි වෙනසකුත් නැහැ. ඒ ලකුණේ ක්‍රිස්තියානි සිංහල බුද්ධ ආගම් කියලා වෙනසකුත් නැහැ. ඉතින් ඒ ලකුණ නැති එක තමයි අමනුෂ්‍යකම කියන්නේ. ඒ ලකුණේ ඉන්නා තාක්කල් අපි ඉන්නේ මනුෂ්‍යකම. ඒ නිසා නිතරම බලන්න මොන කරදරයකටද අත්දැකීමකට පුළුවන් මම මැරිලා නැති බව මකන්න කාටවත් බෑ. ඒ ඉන්නවනම් නිතරම මරණ අනුස්සතිය සිද්ධ වෙනවා. එතකොට අමෘතයට යනවා. ඒ නිසා හැම වෙලාවෙම මොනවද තිබුණත් බලන්න මම මැරිලා නැති බවට ලකුණක් තියෙනවා. කියන්න නම් බෑ. ඒක කියන්න භාෂාවක් ලෝකේ නැහැ. නමුත් ඒකෙන් තමයි බුදු හිත අපි අඳුරගන්නේ. නිවන කියන එක අඳුරගන්නේ. නිතරම බලන්න ඔය කොක්කොම සෙල්ලම් ඇස්සේ මම මැරිලා නැහැ, මට නිින්ද ගිහිල්ලා නැහැ, මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක වැටේනවා. ඒකට පොත්පත් කියවන්න ඕන කමක් නැහැ. ඒක හෙලි කරන්න. ඒක ප්‍රකාශ කරනකොට ධර්ම එනවා. ධර්ම නැතුව ධර්මානුකූල කරුණු කවදාකවත් වැරද්දක් නැහැ. අපි යනවා අන්තිම ප්‍රශ්නෙට. 13 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා නිස්සරණ වනයේ ආශ්‍රිතව අවුරුදු 3ක පමණ සිට භාවනා අභ්‍යාසවල නිරත වන අයෙක්මි. දිනකට පැයක් පමණ මේ සඳහා යොදා ගන්නා අතර මාගේ අත්දැකීම් පහත විස්තර කරමි. පර්යංක භාවනාව. තෙරුවන් නමැද මම දැන් මෙතන යයි සිතා පර්යංකයට වාඩි වෙමි. මාගේ මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසයයි. නාසිකාග්‍රයට සිත යොමු කර හුස්ම ඉහළ පහළ යන අයුරු නිරීක්ෂණය කරමි. මුලදී එහි දීර්ඝ බවත් පසුව ආස්වාස ප්‍රාස්වාසයේ කෙටි වී යන බවත් හඳුනා ගතිමි. නාසිකාග්‍රයට සිත වඩාත් යොමු කළ විට ආස්වාසයේදී නාස්කුහරයේ තරමක් පළල් වී සිසිලසක් දැනෙන අතර ප්‍රාස්වාසයේදී එය පටුවේ. දැනෙන සිසිලසද අඩුවේ. ආස්වාසයේ මුල සිටම අගටත් ප්‍රස්වාසය මුල සිට අගටත් හොඳින් සිත යොදවමි. මේ දෙක අතර පවතින හිස්තැනද වටහාගත හැකිය. ටික වේලාවකදී ආස්වාසයේ ප්‍රස්වාසයේ සියුම් වී නොදෙනී යයි. නමුත් එම ආස්වාස ප්‍රස්වාස නාස්කුහරයට පහළින් උරස් කුහරයේ ප්‍රදේශයේ දැනේ. පපුවේ සිට මුළු ශරීරයේ පුරාම උස් පහත් වෙමින් ආස්වාස ප්‍රස්වාස සිදුවන අයුරු හොඳින් දැනේ. ටික වේලාවකින් පපුවේ දැනීමද නැති වී උදරයේ උස් පහත් වන අයුරු දැනීමට පටන් ගනී. මෙය පිම්බීම හැකිලිම ලෙස මෙනෙහි කරමින් ටික වේලාවක් සිටින විට එයද නොදැනී යයි. ඉන්පසුව මෙහිදී මීට පෙර ලබාගත් උපදෙස් අනුව කයෙහි දැනීම් වලට සිත යොමු කරමි. ප්‍රධාන වශයෙන් එක මතයක තබාගෙන සිටින අත්වල තද ගතිය හා බර ගතිය දැනෙන්නට පටන් ගනී. උණුසුමක්ද අත් අතරෙහි දැනේ. අත්වල තද ගතිය දෙස වඩාත් අවධානයෙන් බැලුව විට එහි තරංග වැනි නලියන බවක් දැනේ. අත්වල
මස් රිද්මාකාර ලෙස නලියමින් චලනය වන අතර එම ගතිය අඩු වැඩි වෙමින් තරංග ගමන් කරයි. ටික වේලාවක් ඒ දෙස බලා සිටන විට එම ලක්ෂණ තුනී වී නැවතත් තැනක එවැනි ලක්ෂණ මතුවී. විටක මුළු ශරීරයම ගැස්සී කම්පණය වී විදුලි ධාරා වැනි දෙයක් විහිදුවනු දැනේ. මේ අවස්ථාවේදී එක් තැනකින් තවත් තැනකට මාරු වෙමින් තද ගති හා කම්පන ගති නිරීක්ෂණය කළෙමි. තවද මෙට්ටය මත තබාගෙන ඇති දෙපාවල සිට කොන්ද දෙසට යන වේදනා දැනේ. එම වේදනා දෙස වඩාත් ඕනෑකමින් බැලූ විට එම ස්ථානවල අඩු වැඩි වෙමින් පවතින වේදනා කිරණ රැසක් විහිදෙනු පෙනේ. ටික වේලාවක් ඒ දෙස බලා සිටන විට වේදනාද සමනය වේ. ශරීරයට පහසු හා සැහැල්ලු බවක් දැනේ. ඉඳහිට ආස්වාස ප්‍රස්වාසයේද මතුවේ. වෙනත් සිතුවිලි පැමිණෙන්නේ නැති අතර බාහිර ශබ්ද ආදියත ඊතා අඩුවෙන් ඇසේ. කයට අවශ්‍ය දේ සිදු වෙමින් යයි. මෙහෙය වීමක් නොමැත. කල හැක්කේ බලා සිටීම පමණකි. විටක බලා සිටීමටද අමතක වී යයි. මේ සම්බන්ධව උපදෙස් පතමි. සක්මන් භාවනාව. සක්මනෙහි දෙතුන් වරක් ඇවිද වම දකුණ ලෙස මෙනෙහි නොකර දෙපතුලට සිත යොමු කරමි. වැලි පොළවේ ස්පර්ශය පයට දැනෙන අයුරු සිහියේ තබාගෙන ගමන් කරමි. පළමුව පතුලේ විලුඹ කෙළවර පොළවේ වැදී ක්‍රමයෙන් ඇඟිලි දෙසට ස්පර්ශ වේ. ඇඟිලි තුඩු වලින් පාදයට එසවෙන විට අනිත් පාදයේ විලුඹ පොළවේ වදී. මෙසේ මාරුවන දෙපාවලට සිත තබා ගනිමින් ගමන් කරමි. විටක සිත වෙනත් අරමුණු කරා දිව යයි. වහා විලුඹ පොළවේ වැදී දැනෙන තද ගතිය සහ වැලි ශබ්දය නිසා සිත දෙපාවලට එයි. මෙහෙයවීමකින් තොරව ශරීරය ගමන් කරයි. නවතිනවා යයි සිතූ විට නවතී. හැරෙනවා යයි සිතූ විට හැරෙයි. ටික වේලාවකින් નિરાයාසයෙන්ම ගමන සිදුවේ. එපමණයි ස්වාමීන් වහන්සේ. මේ රචනා ක්‍රමයේ කෙටි කරන්න ඉගෙන ගන්න ඕම. ඉතින් ලියලියා ඉන්න ගියොත් පෑන් තියෙනකන් කොළ තියෙනකන් ලියයි. නිසා කියවලා බලන්න මේකෙන් දැනවිය යුතු කොටස් රචනයේ නරකයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. දෙයට කණු ලියලා තියෙනවා. නැත් මම හිතනවා මේක නැවත සංස්කරණය කරන්න පුළුවන් වෙයි කියලා, කෙටි කරන්න පුළුවන් වෙයි කියලා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා ඉතරහට යනකොට. ඒ නිසා මේ විදිහට විස්තර සහිතව බැලීම හොඳයි. නමුත් ඒ වර භාෂා ශෛලිය හොඳට පාවිච්චි කරන්න පුළුවන් තරම් වාර්තාව කෙටි කරන්න විශේෂයෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ. හොඳයි කියලා කියනවා. ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. ඔව් අපි යනවා එතකොට Zoom එකට. සර්වන් සරණයි ස්වාමීන් වහන්සේ. වාර්තා 3ක් ලැබිලා තියෙනවා. පළවෙනි වාර්තාව පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපානයයි. මා සතිමත් පර්යංකය සඳහා හිඳගතිමි. මා දැන් වාඩි වී සිටින්නේය. එයයි මෙනෙහි කළෙමි. වාඩි වී සිටින බව දැනගත්තේ ශරීරයේ වේදනා හා බර දැනෙන ස්ථාන නිසා වෙනි. හුස්ම රැල්ල සඳහා සතිය පිහිටු වෙමි. සිනිඳු සැහැල්ලු වාත ධාරාවක් නාසාග්‍රයට පිටතින් ගමන් කරනු නිරීක්ෂණය විය. එය ආශ්වාස ප්‍රාශ්වාස ලෙස වෙන්කර හඳුනාගත නොහැකි විය. වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වීම නිසා සිතෙහි පැවතියේ අප්‍රසාදයකි. තවදුරටත් සිනිඳු වාය ධාරාව දෙස බලා සිටියෙමි. උණුසුම්ද සිසිල්ද නිසා නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද එය නොදැනිනි. හුස්ම වාර 20ක් පමණ යනතුරු ඒකේ විස්තර නොමැති සිනිඳු වායු ධාරාව දෙස බලා සිටීමට හැකිවිය. වේදනා සිතුවිලි ශබ්ද නිසා විටින් විට සිත පිට ගියේය. ඒ බව හඳුනාගත්තේ නැවත මූල කර්මස්ථානයට નિરાයාසයෙන් සතිය පැමිණෙමිනි. පසුව ආශ්වාස වාතය මදක් බරට දිගුව නාසයෙන් පිට වී යාම නිරීක්ෂණය විය. හුස්ම වාර 10ක් පමණ එය නිරීක්ෂණය කළ හැකි විය. ඊයේ දින භාවනා අත්දැකීමට වඩා අද දින සිත නොසන්සුන් ගතියක් පැවතිනි. විටින් විට සිත අනාගතය කෙරෙහි යොමු විය. එයම ප්‍රතික්‍රියාවක් ලෙස සිත නැවත මූල කර්මස්ථානයට යොමු කර විස්තර බැලීමට එකඟ කර ගත හැකි විය. සක්මන් භාවනාවේදී මා පාද පතුලට දැනෙන ස්පර්ශ නිරීක්ෂණය කළෙමි. ශරීරයේ බර සක්මන් කරන විට පාදයේ පතුලේ බෙදී යන අයුරු නිරීක්ෂණය කෙරිමි. පාදයේ එසවීම හා බිම තැබීම මෙනෙහි කළෙමි. පාද පතුලේ
විටද ස්ථානවලට උණුසුම් සිසිල් දැනෙන ආකාරය නිරීක්ෂණය කරමි. කිහිප වරක් ශබ්ද හා සිතුවිලි නිසා සිත පිට ගියේය. ක්ෂණිකයෙන් ආ සිතුවිල්ල නැවත ගිය විගස සිත පිට ගොස් තිබූ බව වැටහිණි. නැවත සක්මන කෙරෙහි සිත යොමු කළමි. සමහර සියුම් ශබ්ද ඊතා තීව්‍ර වී ඇසී හිත ගැස්සෙන බව නිරීක්ෂණය විය. මුල මැද අග අවස්ථාව නිරීක්ෂණය කරමින් නැවත සක්මනේ යෙදුනි. මාහට භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලැබෙන සේක්වා. මේ පින් නිර්වාණ බෝධ පිණසම හේතු වේවා. ත්වන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. රචනයේ මුල් හරියේ මේ ආස්වාද ප්‍රසාද දෙක වෙන් කරගන්න බැරි බවක් සටහන් කරලා තියෙනවා. ඇත්තටම ආස්වාද ප්‍රසාද දෙක වෙන් කර දකින්නට වැඩි ලොකු සතියක් අවශ්‍ය වෙනවා. ඒක වෙන් කර දැනගන්න බෑ කියලා අවබෝධ කරගන්න. ඒක නිසා වෙන් කළ අවබෝධ කරගන්න බැරි වුණාට සතිය තියෙනවා. සතිය ඇත්තටම තීව්‍ර වෙලා තියෙනවා. ඒක නිසා ඒ විදිහට නම් කරන්න පුළුවන් වුණත් බැරි වුණත් පුළුවන් නම් පුළුවන් බවත් බැරි කරන්න බැරි බවත් සටහන් කරන්න හිතෙන්නේ භාවනා කරන අයට විතරයි. ඒ නිසා ඒක හොඳ නිරීක්ෂණයක්. ඒ වගේ බලන්න එකක් දිහා බලාගෙන ඉන්නකොට ඒ දෙක වෙන්කොල්ල හඳුර ගන්න තියෙන ලකුණු එන්නේ තුනි වෙලා යනවා. නොපෙනී යනවා. ආයෙ මතුවෙනවා. ආයෙ නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට මේ මතුවෙන සංඥාවල් වල වෙනස් වීම සතියට බාධා කරන්නේ නැහැ. ඒක ලියන ක්‍රමෙන් තමයි අගය කරන ක්‍රමෙන් තමයි අපි ඉදිරියට යන්නේ. නිසා අරමුණු වෙන් කරලා හඳුර ගන්න පුළුවන් වුණත් බැරි වුණත් එකම උනන්දුවකින් දිගට යන්න අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දිනපතාම සතිමත් වීමට කාලය යෙදින නිසා සක්මනේදී කායික ස්පර්ශයන් සහ ඒ ඔස්සේ ඇතිවන දැනීම් ගැන දැනුවත්ය. කාය පිළිබඳව අරමුණු වේ. බාහිර දේවල් වලින් කරදර නැත. සිතුවිලිත් පවතිනවා. මුල් කාලවල පොළව පෙදෙස මත නොගැටෙන ස්වභාවය අඩු නිසා නොදැනුණත් දැන් එම ප්‍රදේශය ගැනත් දැනුවත්ය. මුළු සිරුරම පණු ගුලියක් ඇවිස්සුණු නලියන ස්වභාවයක් පවතින බව දැනේ. පර්යාංකය කියා වෙන් කළ නොහැක. එහිදීද වඩා ප්‍රකට වන්නේ කය අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම්ය. හුස්ම ගැනීම පවා වෙනස් වන නොනවතින ගලා හැලෙන දැනීම් රසකි. අවස්ථාවෙන් අවස්ථාවට ලැබෙන අත්දැකීම් වෙනස්ය. මුළු දවසම කයට හිත යොමු කළ හැකි නම් එයත් කළ හැකි බවත් අත්දැකීම් රසකුත් සමගම ගෙවෙමි. වේලාවකට නිස්කලංක සෙමෙන් කිසිවක් නොමැති දැනීම් සමගත් යම් වැඩක නිරත වන විට ඒ සමග ලැබෙන අත්දැකීම් ඊට වඩා වෙනස්ය. කළ හැකි දේ හැම විටකම සතිමත් ලෙසම දැනේ. ඉරියව් වලදී විවිධ කොටස් වල නොදැනී යාම සිදුවේ. පීඩාවන් කරදර වලින් සිත කරදර නොවේ. සතිමත්ව ගත කරන කාලය තුල බොහෝ සෙයින් එය සමගම සිටින අතර එසේ වුවහොත් වන්නේ එදිනෙදා කටයුතු වලදී යම් පමණකටය. අවශ්‍ය උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. අවසානයි ස්වාමීන් වහන්සේ. පරයන්කේදී අත්තික වහගෙන ඉන්නකොට මේ ශරීරයේ සීමාව පේන්නේ නැහැ. සතිය වැඩි වෙන්න සීමාව ඔද්දල් වෙනවා, බොඳ වෙනවා. එතකොට මම කවුද මම නොවන එක මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. නමුත් ඇස් දෙක අරගෙන ඉන්න සක්මනේදී පවා සමහරලාට මේ වගේ අර මම තා මම නොවේ කියන එක තේරෙන්නේ නැතිකම මානසික අසහන තියෙන අයට පිස්සු තද වෙනවා. නමුත් දැඩි නිවනට යන්න ඕන කෙනාට පේනවා මේ සීමාව කියන එක හිතින් හදාගත්ත එකක්. භාවනා කරනට එක නැති වෙනවා. එතකොට මේක නිකන් ගුලියක්, තන්තතියක්, ෆ්ලක්ස් එකක් අපි ගොජේ කියලා නමක් දාලා තියෙනවා. ඉතින් ගොජේ බලාගෙන ඉන්න බැරිකම තමයි ප්‍රශ්නේ. එතකොට හරි කම්මැලි හිතෙනවා. නමුත් ඒ තාම ගැඹුරක් මේකේ තියෙනවා. ඒ නිසා මේක දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා කියන්නයි අපි මේ කමටහන් සුද්ධ කිරීමක් කරන්නේ. ඒ නිසා මෙතන සිද්ධ වෙන්නේ ඒකේ සීමාවල් නැති වෙන එක තමයි. ඒක සියදීනසා ගන්නවට බොහොම කිට්ටුයි කියලා කියනවා. යමක සීමාවල් නොදෙන දැන් අපිට ඉඩමක් තියෙනවා. ඉඩමේ සීමාව දන්නේ නැත්තම් ඉඩම නැහැ. අපිට වෙලා තියෙන්නේ මායින් ගහලා හරියට ලකුණු කරලා තියෙනවා හරි. ඉතින් සීමාවල් වලට තමයි අපි මැරෙන්නේ. නමුත් බුදුරජාණන් අපිට පෙන්නනවා වැටකොටු බැමි නැති සීමාවල් නැති අපේ ලොක්. ඉතින් ඒකට පිස්සෝ බයයි. නිවන් දකින්න කට්ටිය බය නැහැ. ආන්න ඒක තේරුම් අරගෙන දිගට භාවනා කරන්න ඊගාවකට අපි යනවා. තුන්වන වார்த்தාව ගෞරවයෙන් ස්වාමින් වහන්සේ වෙත. අද දින
බොහෝ ඉක්මනින් සතිමත් වීමි. සති කිහිපයකට සිට ශරීරයේ වැනෙන ස්වභාවයක් දැනෙන අතර දැන් දින දෙකක් පමණ මහා ප්‍රාචීර්ය කොටස් තද වී ඒත් සමගම එම කොටස වේගයෙන් උඩට එසවේ. ඉන්පසු එය නැවතත් යට යයි. මෙය එක්තරා ක්‍රමයකට ශරීරයේ පැද්දෙන අතර සිදුවේ. එක් වේලාවක ශරීරයේ උඩ කොටස කෙමෙන් පිටුපසට පහත් වේ විගොස් බිත්තිය තිබූ බැවින් එයට හේතු වුණි. මා මේ සියලු දේ වෙන අතර හුස්ම රැල්ල දෙසත් බැලුවෙමි. එය සමහර අවස්ථාවල ශරීරයේ මේ පැද්දෙන ස්වභාවයත් එක්ක හයියෙන් හුස්ම ගන්න බවක් දැනුනි. මේ කිසිවක් මා ආයාසයෙන් නොකළෙමි. හැමදේම ඉබේම සිදුවන බව හොඳින් වැටහිනි. එක් මොහොතක මා දෙයස් හැර ශරීරයේ දෙස බැලුවෙමි. එවිට බඩ ඇතුළට යන අන්දමත් ආපසු එළියට එන අන්දමත් වැනෙන ශරීරයේ උඩු කොටස පැද්දෙන අන්දමත් හොඳින් දුටුවෙමි. මෙසේ ටික වේලාවක් සිටින විට දකුණු ඇස ළඟ කසන්නට පටන්ගත් අතර එය ඊතා අපහසු වූ බැවින් ඇස කැසුවෙමි. ඉන්පසු පර්යාංකයෙන් නැගී සිටියෙමි. ශරීරයේ පැද්දීම නිතරම සිදුවෙන බැවින් ඒ ගැන සඳහන් කළ යුතුය. සිතා මේ වාර්තාව තැබුවෙමි. ඔබ වහන්සේලා ඇතුළු සැමට තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. ඔය වගේ පැද්දෙන ගති, කම්පන චංචල ගති ඉබේ සිදුවෙන්නක් තියෙන්නේ මේක. ඒක මගේ කියාගන්න එක තමයි පුදුජනයක වැඩි. මේක පටිච්ච සමුප්පාදේ කියලා බලන එක තමයි බුදුහාමරංගේ ක්‍රමය. ඒව හේතු වෙන්නේ මොකද්ද? හේතුඵල ධර්මයකට. ඒ නිසා ඒක දිහා මගේ කියා ගන්නත් එපා, නොදකින් කියන්නත් එපා. ඒව සිද්ධ වෙනකොට ඉබේ සිද්ධ වෙන්න යනකම් භාවනා සම්පූර්ණ වෙලා නැහැ. තක්මනත් ඉබේම යන්න ඕන. හුස්ම ගන්න එකත් ඉබේම වෙන්න ඕනේ. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒත් හොඳ ගැඹුරු දහනයක් තියෙනවා නම් මේ හැම එකක්ම සිදු වෙන්නේ හේතුවකින් මමය නැතුව. කොටිම මේ එකකටවත් මම ඕනෙත් නැහැ. ආන්න එතෙන්ඩයි ඔය කිට්ටු කරගෙන යන්නේ. රචනයේ මුල් කොටස මම කියලා ලියලා තිබුණේ. අවසාන කොටසට එනකොට මම නැති පැත්තට හැරෙන ගතියක් පේන තියෙන නිසා ඒ දෙකෙන් කොයි එකටද තමන් අනුග්‍රහ කරන්නේ කියලා දැනගෙන ඊගාට භාවනා කරගෙන යන්න. එච්චරයි කියන්නේ. ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් අපි මෙහෙත් වැඩසටහන સમાપ્ત කරනවා. අපි 2:45ට ගෙඩියක් ගන්නවා. එතකොට ඒ දක්වා අපි තක්මන් කරනවා. ඊට පස්සේ ගෙඩිය ගැහුවට පස්සේ අපි සාමූහික භාවනාවට ඇවිල්ලා 2:45 3:00 වෙනකන් පරියන්කයක් කරලා 3:00 කාලය තුල සක්මනක් කරලා 4ට අපි නැවත රැස් වෙනවා. දවසේ ධර්ම දේශනාවට මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.